පරිච්ඡේදය 12 යූසුෆ් අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්. අලිෆ් ලාම් රා මේවා පැහැදිලි වූ එම ධර්මයේහි සමහර ආයාවන් වන්නේය. අරාබිවරුනි, ඔබ හොඳින් දැනගැනීම පිණිස කුරානයේ නැමැති මෙම ධර්මය නීත වශයෙන්ම අපිම ඔබගේ අරාබි භාෂාවෙන් පහළ කළෙමු. නබී වහී මගින් අපි ඔබට දැනුම් දෙන මෙම කුරානය මගින් ඉතිහාසයන්ගෙන් ඉතාමත් අලංකාරවත් එකක් ඔබට අපි පවසන්නෙමු. මෙයට පෙර නීත වශයෙන්ම ඔබ මේ නොදැනුවත් කෙනෙකු වශයෙන්ම සිටියේය. යූසුෆ් නබී යාකූබ් නබි වන තමන්ගේ පියාට මගේ පියාණෙනි, තාරකා 11ක්ද සූර්යාද චන්ද්‍රයාද ඇත්තෙන්ම මාහට සුජූද් කරනු මා සිහිනෙන් දුටුවෙමි පැවසූ අවස්ථාවේදී යාකූබ් නබි යූසුෆ් නබිට මගේ ආදරණීය පුතුනේ, ඔබ දුටු සිහිනය ඔබගේ සහෝදරීන්ට නොපවසනු. එසේ පැවසුවහොත් ඔවුන් ඔබට විපතක් කිරීමට කුමන්ත්‍රණය කරනු ඇත. මන්දයත් නීත වශයෙන්ම ෂයිතාන් මිනිසුන්ට ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය. කුමන්ත්‍රණ කරන මෙන් ඔවුන්ව මොහු පොළඹවන්නට ඉඩ ඇතැයි පැවසුවේය. තවද ඔබ සිහිනෙන් දුටු මේ අන්දමටම ඔබගේ දෙවියන් ඔබව තෝරාගෙන සිහිනයන්ගේ අර්ථ දැක්වීමද ඔබට උගන්වාදී ඔබ කෙරෙහිද යාකෝබ්ගේ අනිත් පවුලේ උදවිය කෙරෙහිද ඔහු තමන්ගේ වරප්‍රසාදයන් පූර්ණය කර තබනු ඇත. මේ අන්දමටම මේට පෙර ඉබ්‍රහීම් ඉස්හාක් ආදී ඔබගේ මුතුන් මිත්තන් දෙදෙනා කෙරෙහිද තමන්ගේ වරප්‍රසාදය වන එය පූර්ණය කර තැබුවේය. නීත වශයෙන්ම ඔබගේ දෙවියන් සියල්ල හොඳින් දන්නෙකු හා ඥානයේ අයත් අයෙකු වශයෙන් සිටින්නේය යයිද පැවසුවේය. නබී සත්‍ය විමසන්නන්ට නීත වශයෙන්ම යූසුෆ්ගේ ඉතිහාසයෙහිද ඔහුගේ සහෝදරීන්ගේ ඉතිහාසයෙහිද බොහොමයක් පාඩම් ඇත්තේය. යාකෝබ් නබී තම පුතුන් 12 දෙනාගෙන් යූසුෆ්වද බුන්යාමීන්වද අධික වශයෙන් ආදරය කිරීම ගැන අවධානය කළ අනිත් පුතුන් ඊර්ෂ්‍යා කර අපි ශක්තිවන්තයින් වශයෙන් සිටියදී යූසුෆ්වද ඔහුගේ සහෝදරයාද අපගේ පියාට අපට වඩා අධික වශයෙන් කැමැත්තට පාත්‍ර වූවන් වශයෙන් සිටින්නාහ. මෙහි අපගේ පියා නීත වශයෙන්ම ප්‍රකට වැරද්දෙහි සිටින්නේය. එබැවින් යූසුෆ්ව මරා දමනු, නැතහොත් භූමියෙහි කොහේ හෝ තැනකට පහ කර හරිනු. ඉන්පසුව ඔබගේ පියාගේ බැල්ම සම්පූර්ණයෙන්ම ඔබ දෙසටම හැරී සිටිනු ඇත. මින්පසුව ඔබ දෙවියන්ගෙන් සමාව ඉල්ලාගෙන හොඳ මිනිසුන් බවට පත්වනු යයි පැවසූහ. ඒට ඔවුන්ගෙන් කෙනෙකු යූසුෆ්ව ඔබ මරා නොදමනු. ඔබ ඔහුට යම් කිසි විපතක් අනිවාර්යෙන්ම කළ යුතුයයි අදහස් කරන්නේ නම් ගැඹුරු පාළු ලිදකට ඔහුව වීසි කර දමනු. මගියන් කවුරුන් හෝ ඔහුව ලිදෙන් එළියට ගැනීමට ඉඩ ඇතයයි පැවසුවේය. පසුව ඔවුන් තමන්ගේ පියා වෙත පැමිණ අපගේ පියාණෙනි, කුමන කාරණාවක් නිසා යූසුෆ් ගැන ඔබ අපව විශ්වාස නොකරන්නේහිද? අපි නම් ඇත්තෙන්ම ඔහුට හොඳක්ම බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. හෙට දින ඔහුව අප සමග යවනු මැනව. ඔහු කැලේ ඇති පළතුරු අනුභව කරමින්ද සෙල්ලම් කරමින්ද සිටිනු ඇත. නීත වශයෙන්ම අපි ඔහුව ආරක්ෂා කර ගන්නෙමු යයි පැවසූහ. ඊට ඔබ ඔහුව කැඳවාගෙන යාම මාහට දුකක් ඇති කරනු ඇත. තවද ඔබ සෙල්ලම් කරමින් ඔහුව අමතක කර දමා
නොසැලකිලිමත්ව සිටින අවස්ථාවේදී වෘකයෙකු ඔහුට පහර දී කාදමනු ඇතැයි මා බියවන්නේ බියයි ඔහු පැවසුවේය. එයට ඔවුන් ශක්තිවන්තයින් වන අප සිටියේදී ඔහුව වෘකයෙකු කාදමන්නේ නම් නීත වශයෙන්ම අපි දුර්වලයන් බවට පත් වන්නෙමු නොවෙතයයි පවසා අනුමැතිය ලබා දීමට සලස්වා යූසුෆ්ව කැඳවාගෙන ගොස් ඔහුව ගැඹුරු පාළු ලිඳක වීසි කර දැමිය යුතුයයිම ඔවුන් සියල්ලන්ම ඒක රාශී වී තීරණයක් කර ගනිමින් වීසි කර දැමූහ. ඔවුන්ගේ මෙම ක්‍රියාව ගැන කලකදී ඔබ ඔවුන්ට දැනුම් දෙන්නේය. ඒ අවස්ථාවේදී ඔවුන් ඔබව දැනගන්නේද නැතයයි අපි යූසුෆ්ට වහී දැනුම් දුන්නෙමු. එදා හිරු අවරට ගිය පසු ඔවුන් තම පියා වෙත හඬමින් පැමිණ අපගේ පියාණෙනි නීත වශයෙන්ම අපි යූසුෆ්ව අපගේ බඩු බාහිරාදිය සමග අත්හැර දමා මේ අත දිව සෙල්ලම් කරමින් ඈත එපිටට ගියෙමු. ඒ අවස්ථාවේදී ඔහුව වෘකයා පහර දී කාදැමුවේය. අපි කොපමණ සත්‍යය පැවසුවද එය ඔබ විශ්වාස කරන්නේ නැතයයි පැවසූහ. තවද තමන්ගේ පියාට පෙන්වීම සඳහා ඔහුගේ කමිසේහි එළුවෙකුගේ බොරු ලේ පැල්ලමක් තවරාගෙන විත් පෙන්නූහ. ලේ තැවරුණු එම කමිසය නොයිරී තිබීම දැක වෘකයා පහර දී කාදැමුවේ නැත. ඔබගේ සිත් එක් නපුරු කාරණාවක් ඔබට අලංකාරවත් කර පෙන්වා හැරියේය. ඒ අන්තමටම ඔබ කළෙහොය. එබැවින් මෙම ශෝකීය විඳදරා ගැනීමම අගනේය. ඔබ පවසන දයෙන් යූසුෆ්ව ආරක්ෂා කරගන්නා මෙන් අල්ලා වෙතම උදව් උපකාර ඉල්ලා සිටින්නෙමියයි පැවසුවේය. පසුව ලිඳ අසලට එක් සංචාරකින් සමූහයක් පැමිණියහ. ඔවුන් තමන්ගෙන් කෙනෙකු වතුර ගෙන ඒමට යවූහ. ඔහු තම බාල්දිය ලිඳට දැමුවේය. යූසුෆ් එහි වාඩි වූවේය. යූසුෆ් එහි සිටිනු දැක ඔබට සුභාරංචියකි. මෙන්න එක් අලංකාරවත් දරුවෙකු යයි යූසුෆ්ව පෙන්වමින් පැවසුවේය. ඔහුව දුටු ඔවුන් තම වෙළඳ භාණ්ඩයක් වශයෙන් ඔහුව පත්කර ගැනීමට අදහස් කරමින් සඟවාගත්හ. අල්ලා ඔවුන්ගේ ක්‍රියාව හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය. මේ අතර ඔහුගේ සහෝදරයන් එතනට පැමිණ මොහු බේරී පැන අපගේ වහලිකයයි පවසා ඔවුන් වෙතම ඔහුව ඔවුන් සුළු මුදලකට විකුණා දැමූහ. මන්දයත් ඔහුගේ සහෝදරයන් වන ඔවුන් ඔහුව ඉතාමත් පිළිකුල් කරන්නන් වශයෙන්ම සිටියහ. ඔහුව මිලදීගත් අයද ඔහුව ඊජිප්තුවට ගෙන ගොස් එම රටේ අධිපති වෙත විකුණා දැමුවේය. ඊජිප්තුවේදී ඔහුව මිලදීගත් අය තම බිරිඳට ඔබ මොහුව ඉතාමත් ගෞරවනීය අන්දමින් තබා ගනු. ඔහුගෙන් අපට හොඳක් අත්කරගත හැකිය. නැතහොත් ඔහුව අපි අපගේ හදා වඩා ගන්නා පුතෙකු බවට පත්කරගත හැකිය යයි පැවසුවේය. යූසුෆ් එම රටේ උසස් තනතුරක් හෙබවීම පිණිසද කලින් ඔහු දුටුවාක් වැනි සිහිනයන්ගේ පැහැදිලි කිරීම ඔහුට උගන්වා දීම පිණිසද මෙසේ අපි ඔහුට පහසුකම් සැලැස්වෙමු. අල්ලා තම සිතුවිලි ඉටු කිරීමෙහි සියල්ලන්ටම බල සම්පන්නෙකු වශයෙන් සිටින්නේය. නමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු මෙය දැනගන්නේ නැත. ඔහු තම තරුණ විය අත්කරගත් වහාම අපි ඔහුට ඥානයේද අධ්‍යාපනයේද ලබා දුන්නෙමු. මෙසේ හොඳ තැය කරන්නන්ට අපි ඵල විපාක ලබා දෙන්නෙමු. ඔහු සිටි නිවසෙහි හාම්පුතාගේ බිරිඳ ඔහුට ආලය කර තමන්ව විලාසිතාවන්ගෙන් අලංකාරවත් කරගෙන සීලුම දොරටු වසා දැමීමෙන් අනතුරුව තමන්ගේ කැමැත්තට එකඟ වන ලෙසට ඔහුව එනු යයි ආරාධනා කළාය. ඒට ඔහු මාව අල්ලා ආරක්ෂා කරගනු මැනව යයිද නීත වශයෙන්ම මගේ හාම්පුතා වන
ඔබගේ ස්වාමි පුරුෂයා මාව ඊටමත් ආදරයෙන්ද ගෞරවනීය අන්දමටද තබා ඇත්තේය. මෙවැනි හොඳක් කරන අයට ද්‍රෝහිකම් කරන අපරාධකාරයින් හොඳක් අත්කරගන්නේ නැත යයිද පැවසුවේය. ඇය ඔහුව ආලය කිරීමෙහි ඊටමත් ස්ථීරව සිටියාය. ඔහු තම දෙවියන්ගේ අනතුරු ඇඟවීම නුදුටු වී නම් ඔහුද ඇයව ආලී කරන්නටම ඉඩ තිබුණේ. එහෙත් නපුරින්ද අවමන් ගෙන දෙන ක්‍රියාවන්ගෙන්ද ඔහුව හරවා හැරීම සඳහා අපි ඔහුට මෙසේ අනතුරු ඇඟවීම් කළෙමු. නීත වශයෙන්ම ඔහු අපගේ සත්‍ය වූ තෝරා ගනු ලැබූ වහලුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටියේය. යූසුෆ් ඇයව අත්හැර දමා බේරීමට සිතා ගනිමින් පිටතට යාමට දිව ගියේය. ඇය ඔහුව අල්ලා ගැනීමට සිතා ඔහු පසුපස දිව්වාය. දෙදෙනාම කෙනෙකු අනිත් කෙනෙකාව අභිභවා යාමට දොරටුව දෙසට වේගයෙන් දිව ගියහ. යූසුෆ් ඉදිරියට ගෙන් ඔහුගේ කමිසයෙන් අල්ලා ඇද්දාය. එබැවින් ඔහුගේ කමිසේ පිටුපස ඉරී ගියේය. ඒ අවස්ථාවේදී ප්‍රධාන දොරටුව අසල ඇයගේ ස්වාම්පුරුෂයා සිටිනු දෙදෙනාම දුටුවහ. එබැවින් ඇය බිය වී තමන් බේරීමට අදහස් කර ඔහුට ඔබගේ බිරිඳට විපතක් කිරීමට අදහස් කළ අයට සිරගත කිරීම හෝ නැතහොත් වේදනාගෙන දෙන දඬුවම් දීම මිස වෙන දඬුවමක් ඇද්දැයි පැවසුවාය. යූසුෆ් ඒ ප්‍රතික්ෂේප කර ඇයයි මාව බල කර තමන් වෙත ආරාධනා කළේ යයි පැවසුවේය. මේ අතර එහි සිටි ඇයගේ පවුලේ කෙනෙකු මීට සාක්ෂි වශයෙන් මිසී පැවසුවේය. ඔහුගේ කමිසේ ඉදිරිපස ඉරා දමනු ලැබ තිබෙන්නේ නම් එය සත්‍යය පවසන්නේය. ඔහු බොරුකාරයෙකි. තවද ඔහුගේ කමිසේ පිටුපස ඉරා දමනු ලැබ තිබෙන්නේ නම් ඇය බොරු කියන්නේය. ඔහු සත්‍යය පවසන්නේ කියයි කීවේය. එබැවින් ඇයගේ ස්වාමි පුරුෂයා යූසුෆ්ගේ කමිසය අවධානය කර බැලීමෙන් එය පිටුපස පැත්තෙන් ඉරී තිබෙනු දැක තම බිරිඳට නීත වශයෙන්ම මේ කාන්තාවන් වන ඔබලාගේ කුමන්ත්‍රණයකි. නීත වශයෙන්ම ඔබලාගේ කුමන්ත්‍රණය ඊටමත් ඉමහත්ය යයි පවසා යූසුෆ්ට "ඕ යූසුෆ්, ඔබ මේ මෙතනින් අත්හැර දමනු. මේ ගැන කිසිවෙකු සමග විමර්ශනය නොකරනු" යයි පවසා නැවතත් ඇයට ඔබගේ පාපයට සමාව ඇයද සිටිනෝ. නීත වශයෙන්ම ඔබමය වැරද්ද කර ඇත්තේ යයි පැවසුවේය. මෙම කාරණාව පිටතට පැතිර යාමට පටන්ගත් වහාම එම නගරී සිටි කාන්තාවන් බොහොමයක් දෙනා මෙය අවමානයෙන් යුතුව සිතා අසීස්ගේ බිරිඳ තමන් වෙත සිටින එක් වහල් තරුණයෙකු තමන්ට අවනත වන ලෙසට බල කර ඇත්තේය. ආලය ඇයව රවටා දැමීය. නීත වශයෙන්ම එය ඊටමත් වැරදි මාර්ගයක සිටිනු අපි දකින්නෙමු යයි ඊටමත් අවමානයෙන් යුතුව කතා බහ කරන්නට ඕහ. එම කාන්තාවන්ගේ මෙම නින්දිත කතාවලට සවන් දුන් ඇය එම කාන්තාවන් වෙනුවෙන් භෝජන සංග්‍රහයකට එක් රැස් කර එයට ඔවුන්ව ආරාධනා කළාය. එහි පැමිණි සෑම කෙනෙකුටම පළතුරක් බැගින්ද ඒ කපා අනුභව කිරීමට පිහියක්ද දී ඔහුව ඇඳුම් පැළඳුම් වලින් අලංකාරවත් කර ඔවුන් ඉදිරියෙන් ගමන් කරනු යයි පැවසුවාය. ඔහුව එම කාන්තාවන් දුටු වහාම ඔහුගේ පෙනුම දැක ඔහුට නමස්කාර කර අන්දමන්ද වී පළතුරු කැපීම වෙනුවට තමන්ගේ අත් ඇඟිලි කපා ගනිමින් "අල්ලා අපිව ආරක්ෂා කර ගනු මැනව. මොහු මිනිසෙකු නොව. මොහු සියල්ලන්ගේම මනස ආකර්ෂණය කළ හැකි ශ්‍රේෂ්ඨ මලයිකාවරයෙකු මිස වෙන කිසිවෙක් නොව" යයි පැවසූහ. එයට ඇය "ඔබ කවුරුන් ගැන මාව නින්දා කළේද? ඔහු මොහුය. නීත වශයෙන්ම මමමයි
ඔහුව මාහට අවනත වන මෙන් බල කළේ. ඒත් ඔහු මගෙන් බේරී ගියේය. මින් පසුවත් මා කියන දෑ නොකළහොත් නීත වශයෙන්ම ඔහුව සිරගත කොට නින්දා කරනු ලබනු ඇතයැයි පැවසුවාය. ඊට ඔහු මගේ දෙවියනේ, ඔවුන් මාව ආරාධනා කරන මෙම නපුරු කාරණාවට වඩා සිරකූඩුවම මා කැමති වන්නෙමි. එබැවින් මෙම කාන්තාවන්ගේ කුමන්ත්‍රණයෙන් ඔබ මාව වළක්වා නොගතහොත් මෙම කාන්තාවන්ට පැටලී පාපයන් කරන අඥානීන්ගෙන් මමත් කෙනෙකු බවට පත්වනු ඇතයැයි ප්‍රාර්ථනා කළේය. ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුගේ දෙවියන් බාරගෙන නීත වශයෙන්ම ඔහු අල්ලා සවන් දෙන්නෙකු වශයෙන් හා සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය. යූසොෆ් නිර්දෝෂී යන්නට අයත් සාක්ෂීන් ඔහු දුටුවායින් පසුව මෙම සිද්ධිය ගැන කුමක් කළ හැකිදැයි ඔවුන් සාකච්ඡා කළහ. ඔවුන්ගේ බැල්මෙන් යූසුෆ්ව සඟවා තැබීම අගනීයයයි අදහස් කර ඒ වෙනුවෙන් ටික කලකට ඔහුව සිරගත කර තැබීම සුදුසුයයි ඔවුන්ට හැඟුණි. එබැවින් ඔහුව සිරමැදිරියට යැවූහ. ඔහු සිරයට ගිය අවස්ථාවේදී විවිධ වැරදි සඳහා තවත් තරුණයින් දෙදෙනෙකු ඔහු සමග සිරගත වූහ. ඒ දෙදෙනාගෙන් කෙනෙකු දිනක් යූසුෆ්ට ඇත්තෙන්ම මා මිදියුෂ මිරිකමින් සිටිනු සිහිනෙන් දුටුවිමියයි පැවසුවේය. අනිත් කෙනා ඇත්තෙන්ම මා මගේ හිසෙහි රොටි ටිකක් ඔසවාගෙන යමින්ද ඒවා පක්ෂීන් පැබෙන කොට කොටා අනුභව කරනු මා සිහිනෙන් දුටුවිමියයි පැවසීමෙන් අනතුරුව යූසුෆ්ට නීත වශයෙන්ම අපි ඔබව ඊටමත් ඥානයෙන් පිරි හොඳ මිනිසෙකු වශයෙන්ම දකින්නෙමු. එබැවින් මෙම සිහිනයන්ගේ පැහැදිලි කිරීමක් ඔබ අපට ලබා දෙනු මැනවයයි පැවසුවේය. ඒට යූසුෆ් ඔවුන්ට ඔබ අනුභව කළ හැකි ආහාර පිටතින් ඔබ වෙත පැමිණ සීන්දුවීමට පෙරද එම සිහිනයන්හි ඵල විපාක ඔබ අත්කර ගැනීමට පෙරද එය මා ඔබට දැනුම් දෙන්නෙමි. සිහිනයන්ට පැහැදිලි කිරීමක් කරන මෙය මගේ දෙවියන්ම මාහට උගන්වා දී ඇත්තේය. මන්දයත් අල්ලාහව විශ්වාස නොකර පරලොවද ප්‍රතික්ෂේප කරන ජනතාවගේ ධර්මය නීත වශයෙන්ම මා අත්හැර දැමුවෙමි. තවද මගේ මුතුන් මිත්තන් වන ඉබ්‍රහීම්, ඉස්හාක්, යාකූබ් ආදී මොවුන්ගේ ධර්මයේම මා අනුගමනය කරමින් සිටින්නෙමි. එබැවින් අල්ලාහට කිසිවක් අපි සමානියන් වශයෙන් තැබීම අපට සුදුසු දෙයක් නොව. මෙය මෙම ප්‍රතිපත්තිය මත සිටීම අප කෙරෙහිද අන් ජනතාව කෙරෙහිද අල්ලාහ් පහල කළ එක් වරප්‍රසාදයක් වන්නේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ට කෘතඥ වන්නේ නැත. සිරමැදිරියේ සිටින මගේ මිතුරන් දෙදෙන කිසිම ශක්තියක් නොමැති විවිධ දෙවිවරුන් උසස්ද නැතහොත් සියල්ලන්වම යටහත් පහත් කර පාලනය කරන එකම හිමිවන අල්ලාහ් එක් කෙනෙකුම උසස්ද. ඔහු හැර ඔබ නමදින දෑ සියල්ල ඔබත් ඔබගේ මුතුන් මිත්තනුත් තබාගත් පුහු මනක් කල්පිත නාමයන් මිස ඇත්තෙන්ම ඒවා කිසිවක් නැත. අල්ලාහ් මේට කිසිම සාක්ෂියක් පහල කළේ නැත. සියලු බලය අල්ලාහ් එක් කෙනෙකුටම මිස වෙන කිසිවෙකුටත් නැත. ඔහු හැර වෙන කිසිවක් ඔබ නැමදිය යුතු නැතැයි ඔහුම නියෝග කර ඇත්තේය. මෙයයි ඍජු මාර්ගය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු මෙය දැනගන්නේ නැතයයි යූසුෆ් ඔවුන්ට හොඳ උවදන් දී නැවතත් ඔවුන්ට සිරගෙයි සිටින මගේ මිතුරන් දෙදෙන ඔබගේ සිහිනයන්ගේ ඵල විපාක නම් ඔබගෙන් කෙනෙකු නිදහස් වී ඔහු කලින් කරමින් සිටි වැඩ කටයුත්තද බාරගෙන කලින් මෙන්ම තම හාම්පුතාට මිදියුෂ පෝමින් සිටිනු ඇත
අනිත් කෙනා නම් කුරුසෙහි තබා ඇනගසනු ලැබ ඔහුගේ හිස කපුටන් උකුස්සන් වැනි පක්ෂීන් කොට කොටා අනුභව කරනු ඇත. ඔබ ඉල්ලා සිටි පැහැදිලි කිරීම නම් සිහිනයන්ගේ ඵල විපාක නියම කරනු ලැබීය. එසේ අනිවාර්යින්ම සිදුවනු ඇතයයිද පැවසුවේය. තවද ඒ දෙදෙනාගෙන් කවුරුන් නිදහස් වනු ඇතැයි ඔහු අදහස් කළේද. ඔහුට ඔබගේ හාම්පුතා වෙත මා ගැන අසාධාරණයේ සිරගත කර ඇතැයි පවසනු මැනවයයිද පැවසුවේය. එහෙත් සිරකූඩුවෙන් නිදහස් වී ගිය ඔහු තම හාම්පුතා වෙත කීවට සිටි අදහස ෂයිතාන් ඔහුට අමතක කර දැමීමට සැලසුවේය. එබැවින් ඔහු සිරගේ ඉන් පසුවත් වසර කිහිපයක් රැඳී සිටියේය. දිනක් ඊජිප්තු රජතුමා තම ප්‍රධානීන්ට මගේ ප්‍රධානීවරුනි තරබාරු එළදෙනුන් 7ක් ඈඳනු ලැබූ කැහැටු එළදෙනුන් 7 දෙනෙකු අනුභව කරන ලෙසටද හොඳින් හැදී වැඩුණු සාරවත් කරල් 7ක්ද වියලී ඇට හැලී ගිය පරඬල් වූ වෙනත් කරල් 7ක්ද මා සිහිනෙන් දුටුවෙමි. මගේ ප්‍රධානීවරුනි ඔබ අර්ථ දැක්වීමට හැකි වූවන් වශයෙන් සිටින්නෙහු නම් මගේ මෙම සිහිනයන්ගේ ඵල විපාක දැනුම් දෙනු යයි පැවසුවේය. ඊට ඔවුන් මේ අජීර්ණයකින්ද අවුල් වූ මනසින්ද ඇතු පුහු සිහිනයකි. මෙවැනි පුහු සිහිනයන්ට අර්ථ දැක්වීමට අපි නොදන්නෙමු යයි පැවසූහ. යූසුෆ්ගේ සිරගේ මිතුරන් දෙදෙනාගෙන් නිදහස් වූ අය වසර කිහිපයකින් පසු ඒ අවස්ථාවේදී ඔහුව සිහිපත් වී ඔහු තම සිහිනීට දුන් අර්ථය සම්පූර්ණයෙන්ම හරි හැටි සිදුවීම ගැන සිතා ප්‍රධානීන්ට රජතුමාගේ සිහිනේ අර්ථය මට දැනුම් දීමට හැකිය. මාව සිරගේ සිටින යූසුෆ් වෙත යවනු මැනවයයි කීවේය. ඒ අන්තමටම රජතුමාද යූසුෆ් වෙත ඔහුව යවුවේය. ඔහු සිරගෙදරට ගොස් යූසුෆ්ට සිහිනයන්ට සත්‍ය අර්ථයන් පවසන යූසුෆ් තරබාරු එළදෙනුන් 7ක් කැහැට ගැසුණු එළදෙනුන් 7ක් අනුභව කරන්නාක් මෙන්ද හොඳින් වැඩුණු සාරවත් කරල් 7ක්ද පරඬල් වූ වියලී ගිය වෙනත් කරල් 7ක්ද සිහිනෙන් දුටුහොත් එහි ඵල විපාක කිමෙක්ද? එය ඔබ මාහට දැනුම් දෙනු මැනව. මාව මෙහි වූ ජනතාව මේ දැනගැනීම සඳහා ඔවුන් වෙත මා යා යුතුව ඇත්තේ යයි කීවේය. එයට ඔහු මෙසේ පැවසුවේය. පිළිවෙලින් එක දිගට පුරුදු පරිදි හොඳින් වසර 7ක් ඔබ ගොවිතැන් කරන්නෙහුය. එහි ඔබ කපා නෙලා ගන්නා අස්වැන්නෙන් ඔබ ආහාරය සඳහා අවශ්‍ය සුළු ප්‍රමාණයක් මිස අන් සියල්ල ඒවායේ කරල් වශයෙන්ම තැන්පත් කර තබනු. ඉන්පසුව අවුරුදු 7ක දරුණු නියඟයක් එනු ඇත. ඔබ කරල් වශයෙන් තැන්පත් කර තිබූ දෑන් ගොවිතැන සඳහා අවශ්‍ය සුළු ප්‍රමාණයක් හැර ඔබ එක්කාසු කර තිබෙන සියල්ල එම නියඟය කා දමනු ඇත. ඉන්පසුව එක් වසරක් එනු ඇත. එහිදී අප්‍රමාණ වැසි ලැබී ඔලිව් මිදි ආදිය හොඳින් වැඩි මිදි ආදීහි යුෂ මිනිසුන් නිරිකාගෙන බී සුවසේ සිටිනු ඇත යයිද පැවසුවේය. යූසුෆ් නබි පැවසූ දය රජතුමා වෙත පැමිණ ඉතාමත් විස්තරාත්මකව කීවේය. ඊට රජතුමා මෙම අර්ථ විවරණය කළ ඔහුව මා වෙත කැඳවාගෙන එනු යයි නියෝග කළේය. ඔහුගේ දූතයා යූසුෆ් වෙත ඔහුව කැඳවාගෙන ඒමට පැමිණි විට ඔහු දූතයා සමග යාම ප්‍රතික්ෂේප කර ඔහුට ඔබගේ හාම්පුතා වෙත ආපසු හැරී ගොස් තමන්ගේ අත් ඇඟිලි කපාගත් කාන්තාවන්ගේ සත්‍ය කාරණාව කුමක්ද? කුමක් නිසා එම කාන්තාවන් තමන්ගේ අත් කපා ගත්තෙහුදැයි ඔහුගෙන් විමසනු.
නීත වශයෙන්ම එම කාන්තාවන්ගේ කුමන්ත්‍රණය මගේ දෙවියන් හොඳින් දන්නේ කියයි පැවසුවේය. මේට සවන් දුන් රජතුමා එම කාන්තාවන්ව කැඳවා ඔබ යූසුෆ්ව ඔබගේ කැමැත්තට අවනත වන මෙන් ආරාධනා කළ අවස්ථාවේදී ඔබට කුමක් සිදු වුණේදයයි විමසුවේය. ඒට එම කාන්තාවන් අල්ලා අපව ආරක්ෂා කරනු මැනව. අපි ඔහු වෙත කිසිම නපුරක් තිබෙනු දැනගත්තේ නැතයයි පැවසූහ. අසීස්ගේ බිරිඳ සත්‍යය දැන්වත් ඉලිදරව් වූවා නොවෙත. මින් පසුවත් සඟවා තබා ගැනීමෙන් පලක් නැතයයි අදහස් කර මමයි ඔහුට කැමති වී ආරාධනා කළේ. තමන් ආරාධනා කළේ නැතයයි නීත වශයෙන්ම ඔහු සත්‍යයම පැවසුවේ යයි පැවසුවාය. මේ ආරංචි වූ යූසුෆ් පෙර සිදු වූ කාරණාවන් මෙසේ විභාග කරන මෙන් මා පැවසීමට හේතුව නීත වශයෙන්ම මගේ හාම්පුතා වන එතුමා නොමැතිව සිටි අවස්ථාවේදී එතුමාට මා ද්‍රෝහීකමක් කළේ නැත යන්න එතුමා දැනගන්නා අතර නීත වශයෙන්ම අල්ලා ද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණ සිදුවීමට ඉඩ දෙන්නේ නැත යන්න දැනුම් දීම සඳහාය යයි පැවසුවේය. තවද මා පරිශුද්ධවන්තයෙක් කියයි මාව මම ප්‍රශංසා කර ගැනීමට පැමිණියේ නැත. මන්දයත් මගේ දෙවියන් දයාව පහළ කළහොත් මිස මිනිසුන්ගේ සිත් පාපයන් කරන මෙන් පොළඹවන්නට හැක්කක් වශයෙන්ම ඇත්තේය. නීත වශයෙන්ම මගේ දෙවියන් ඊටමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේ යයි කීවේය. යූසුෆ්ගේ ඥානීය දැනගත් රජතුමා ඔහුව මා වෙත කැඳවාගෙන එනු. මාහට සමීපස්ථයෙකු වශයෙන් ඔහුව මා පත් කර ගන්නෙමි යයි පවසා ඔහුව කැඳවාගෙන ඒමට සලස්වා ඔහු සමග කතා කළ වහාම ඔහුගේ දූරදර්ශී අදහස් දැක නීත වශයෙන්ම අද සිට අප වෙත ඉමහත් වූ ගෞරවයද විශ්වාසයද අත්කරගත්තෙහිය යයි පැවසුවේය. එයට ඔහු දේශීය ධ්‍යානාකාරී පාලකයා වශයෙන් මාව පත් කරනු මැනව නීත වශයෙන්ම මා ඒවා ආරක්ෂා කර ගැනීමට හොඳින් දන්නෙකු වන්නෙමියයි පැවසුවේය. ඒ අන්දමටම රජතුමාද ඔහුව පත් කළේය. යූසුෆ් එම රටේ තමන් කැමති සෑම තැනකම ගොස් කැමති කාරණාවන් කරමින් සිටින විට මේ අන්දමට මා ඔහුට පහසුකම් ලබා දුන්නෙමු. අපි අදහස් කරන අයට මේ අන්දමටම අපගේ වරප්‍රසාද ලබා දෙන්නෙමු. දැහැමි දෑ කරන්නන්ගේ ඵල විපාක අපි අපතේ හරින්නේ නැත. එහෙත් අපට බිය වී කටයුතු කරන විශ්වාසවන්තයින්ට පරලොවදී අප ලබා දෙන ඵල විපාක නම් මීටත් වඩා ඊටමත් උසස්ය. යූසුෆ් පැවසූ ආකාරයට ධාන්‍ය ආරක්ෂා කර තබමින් සිටියහ. නියගියද ඇතිවිය. එබැවින් යූසුෆ්ගේ සහෝදරයන් කන්ආන්හි සිට පැමිණ ඔහු වෙත ගිය විට ඔවුන්ව ඔහු තමන්ගේ සහෝදරයන් යයි දැනගත්තේය. නමුත් ඔවුන් නම් ඔහුව හඳුනාගත්තේ නැත. යූසුෆ් ඔවුන්ට අවශ්‍ය ධාන්‍ය පිළියෙල කර දී තමන්ගේම සහෝදර බුන්යාමීන්ගේ සූදුක් ඔවුන්ගෙන් ඉතාමත් සූක්ෂමව කතා බහ කර දැනගෙන නැවත වරක් ඔබ පැමිණෙන්නේ නම් එකම පියාගේ වන ඔබගේ සහෝදර බුන්යාමීන් වද මා වෙත කැඳවාගෙන එනු. ඔබ අඩුමිලා ගිව්වා වුවද නීත වශයෙන්ම මා ඔබට ධාන්‍ය පූර්ණ වශයෙන් ලබා දුන් අතර ඊටමත් උසස් අන්දමින් ඔබට සංග්‍රහ කිරීම ගැන ඔබ අවධානය නොකළෙහිද? ඔබ ඔහුව මා වෙත නොගෙන ආවහොත් මා වෙත ඇති ධාන්‍ය ඔබට මැනදීමට නොහැකිය. ඔබට මා වෙත ළඟා වීමටද නොහැකිය යයි පැවසුවේය. ඒට ඔවුන් අපි ඔහුගේ පියා වෙත ඉල්ලා සිටිමින් ඔහුව කැඳවාගෙන ඒමට අවශ්‍ය උත්සාහයන්
නීත වශයෙන්ම කරන්නෙමු යයි පැවසෝහ. පසුව යූසුෆ් තම මිනිසුන්ට ඔවුන් බිල සඳහා දුන් භාණ්ඩ ඔවුන්ගේ පොදි මළුවල සඟවා තබනෝ. ඔවුන් තමන්ගේ පවුලේ උදවිය සමග එකතු වී ධාන්‍ය මළු ලිහා බලන විට එය දැනගෙන එය අප වෙත බාර දීමට ආපසු එනු ඇතයයි පැවසුවේය. ධාන්‍ය මිලදීගත් ඔවුන් තම පියා වෙත ආපසු පැමිණි විට අපගේ පියාණෙනි, බුන්යාමීන්වද අපි කැඳවාගෙන නොගියහොත් අපට ධාන්‍ය මැනදීම වළක්වා දමනු ඇත. එබැවින් අපගේ සහෝදරයාවද අප සමග යවනු මැනව. අපි ධාන්‍ය මිලදීගෙන නීත වශයෙන් ඔහුවද ආරක්ෂා කරගෙන ආපසු එමු යයි පැවසෝහ. එයට යාකෝබ් මේට පෙර මොහුගේ සහෝදර යූසුෆ්ගේ කාරණාවෙහි මා ඔබලාව විශ්වාස කර රැවටුණාක් මෙන් මොහුගේ කාරණාවෙහිද මා ඔබලාව විශ්වාස කරන්නද නොහැක. ආරක්ෂා කිරීමෙහි අල්ලා ඉතාමත් උසස්ය. ඔහුම දයාව පාල කරන්නන්ගෙන් ඉතාමත් දයාලුවයයි පැවසුවේය. පසුව ඔවුන් තමන්ගේ බඩු පොදි ලිහා දමන විට ඔවුන් මුදල් වෙනුවෙන් දුන් භාණ්ඩ සියල්ල ඔවුන් වෙතම ආපසු ලබා දීම දැක අපගේ පියාණෙනි, අපට ඌමනා කුමක්ද? භාණ්ඩ නොවේද? මෙන්න අප මුදල් වෙනුවෙන් දුන් භාණ්ඩද අප වෙතම ආපසු ලබා දී ඇත. බුන්යාමීන්වද කැඳවාගෙන යාමට අනුමැතිය දෙනු මැනව. අපගේ පවුලේ අයට අවශ්‍ය ධාන්‍ය මිලදීගෙන එන්නෙමු. අපගේ සහෝදරයාවද බේරාගෙන එන්නෙමු. ඔහු වෙනුවෙන්ද එක් ඔටුවෙකුගේ බර ප්‍රමාණයක ධාන්‍ය අධික වශයෙන් ගෙන එන්නෙමු. ගෙන එනු ලැබූ මේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයකයයි පැවසූහ. එයට ඔවුන්ගේ පියා මා ඔහුව ඔබ සමග යවන්නේම නැත. එහෙත් ඔබ සියල්ලන්වම කිසිම විපතක් වටකරගතහොත් මිස නීත වශයෙන්ම ඔහුව මා වෙත ගෙන එන්නෙහු යයි අල්ලා මත ඔබ සියල්ලන්ම මාහට දිවුරා නොදුන්නහොත් මිසයයි පැවසුවේය. ඔවුන් එසේ ඔහුට දිවුරා දුන් වහාම එයට ඔහු අපි කරගත් මෙම ගිවිසුමට අල්ලාම ආරක්ෂිකයෙකු වශයෙන් සිටින්නේයයි පැවසීමෙන් අනතුරුව බුන්යාමීන්ව කැඳවාගෙන යාමට අනුමැතිය ලබා දුන්නේය. නැවතත් ඔවුන්ට මගේ ආදරණීය පුතුනේ, ඊජිප්තුව තුලට ඔබ සියල්ලන්ම එකම දොරටුවකින් ඇතුළු නොවනු, වෙනත් මාර්ගවලින් තනි තනියෙන් ඇතුළු වනු. අල්ලාහගේ නියෝගයෙන් කිසිවක් මා ඔබට වළක්වා දෙමිය නොහැක. මන්දයත් සියලු බලයන් අල්ලාහට මිස වෙන කිසිවෙකුටත් නැත. ඔබ සියල්ලන්වම ඔහු වෙතම බාර කළෙමි. එබැවින් ඔහුව විශ්වාස කළ සියල්ලන්ම මේ අන්දමටම ඔහු වෙත බාර කරනු යයි කීවේය. ඊජිප්තුවට ගිය ඔවුන් තමන්ගේ පියාගේ නියෝගයට අනුව විවිධ මාර්ගයන් ඔස්සේ ඇතුළු බැවින් යාකෝබ්ගේ මනසෙහි තිබූ එක් සිතුවිල්ලක් ඔවුන් ඉටු කිරීම මිස අල්ලාහගේ කිසිම මනක්කල්පිත දෙයක් ඔවුන්ගෙන් වැළැක්වීමට හැකි දෙයක් වශයෙන් තිබුණේ නැත. මන්දයත් බුන්යාමීන්ව ඔවුන්ට අත්හැර දමා එන්නට සිදුවිය. එහෙත් නීත වශයෙන්ම අපි ඔහුට යූසුෆ්ද බුන්යාමීන්ද පන පිටින් සිටින්නාහ යන කාරණාව දැනුම් දී තිබුණු බැවින් එය දැනුවත් කෙනෙකු වශයෙන් සිටියේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු එය නොදැනුවත් අය වශයෙන්ම සිටියහ. ඔවුන් සියල්ලන්ම යූසුෆ් වෙත ගිය අවස්ථාවේදී ඔහු තම සහෝදරයා බුන්යාමීන්ව පැත්තකට කැඳවා වාඩි කරගෙන ඔහුට නීත වශයෙන්ම මා ඔබගේ සහෝදරයා වන යූසුෆ්ය, මට මොවුන් කළ දෑ ගැන ඔබ දුක් නොවනු යයි රහසින් පැවසුවේය. තවද ඔබව නවතා ගැනීමට මා එක් උපායක් යොදන්නෙමි යයි කීවේය. පසුව ඔවුන්ට අවශ්‍ය ධාන්‍ය පිළිල කරන විට
තමන්ගේ සහෝදර බුන්යාමීන්ගේ බරෙහි එක් රත්රන් බඳුනක් තැබුවේය. පසුව ඔවුන් සමුගෙන ටික දුරක් යන විට කෙනෙකු ඔවුන්ට "ඕ ඔටු තවලම් කරුවනි, නීත වශයෙන්ම ඔබලා හොරුන් වශයෙන් සිටින්නෙහු යයි ශබ්ද නගා කීවේය." ඒට ඔවුන් මොවුන් ඉදිරියට පැමිණ "ඔබ කුමක් නම් නැති කරගත්තෙහුදැයි" විමසූහ. ඒට ඔවුන් "රජතුමාගේ ප්‍රමාණීය මනින බඳුනක් අපෙන් නැති වී තිබේ. එය කවුරුන් සොයා දුන්නා වුවද ඔහුට එක් ඔටුවෙකුගේ බර ධාන්‍ය ත්‍යාග වශයෙන් ලැබෙනු ඇත. මේට මමම වගකිව යුත්තකි" යයි ඔවුන්ගෙන් කෙනෙකු කීවේය. එයට මොවුන් "අල්ලා මත සත්තකින්ම අපි මෙම රටෙහි අපරාධයක් කිරීමට පැමිණියේ නැත යන්න ඔබ හොඳින් දන්නෙහුය. තවද අපි සොරුන්ද නොවන්නෙමු" යයි පැවසූහ. ඒට ඔවුන් "ඔබ මෙහිදී බොරුකාරින් බවට පත් වූහොත් ඒට අයත් දඬුවම කිමෙක්දැයි" විමසූහ. ඒට ඔවුන් "කවුරුන්ගේ බරෙහි පොදියෙහි එය සොයාගනු ලබන්නේද? ඔහුම ඒට අයත් දඬුවම වන්නේය. එබැවින් ඔහුව වහලෙකු බවට තබාගත හැකිය. සොරකම් කරන අපරාධකරුවන්ට මේ අන්දමටම අපි දඬුවම් දෙන්නෙමු" යයි පැවසූහ. පසුව තම සහෝදර බුන්යාමීන්ගේ පොදියෙහි සෝදිසි කිරීමට පෙර අන් අයගේ පොදි පරීක්ෂා කිරීමට ආරම්භ කළේය. ඒවායෙහි එය සොයා කිරීමට නොහැකි වීම නිසා පසුව තම සහෝදරයාගේ පොදිහි තිබී එය එළිදරව් කළේය. තම සහෝදරයාව ලබා ගැනීමට යූසුෆ්ට මෙම උපාය මාර්ගය අපි උගන්වා දුන්නෙමු. අල්ලා අදහස් කළහොත් මිස ඔහු තම සහෝදරයාව ලබා ගැනීමට ඊජිප්තු රජතුමාගේ නීතියට අනුව නොහැකිව තිබුණේ. අපි කැමැත්තන්ගේ පදවි උසස් කරන්නෙමු. සෑම උගතෙකුටම උසස් උගතෙකු අනිවාර්යෙන්ම සිටින්නේය. නමුත් අපි සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨ උගතෙකි. බුන්යාමීන්ගේ පොදියෙහි මෙනුම් බඳුන සොයාගත් යූසුෆ්ගේ අනිත් සහෝදරවරුන් ඔහු එය සොරකම් කර තිබුණේ නම් මොහුගේ සහෝදර යූසුෆ්ද මේට පෙර නීත වශයෙන්ම සොරකම් කර ඇත්තෙහි යයි හීබ්‍රූ භාෂාවෙන් තමන් තුළ පවසා ගත්හ. මේට සවන් දුන් හීබ්‍රූ භාෂාවදත් යූසුෆ් එහි ඇත්ත ඔවුන්ට එළිදරව් නොකර එය තම මනසෙහි තබාගෙන "ඔබලා ඉතාමත් නපුරු අයයි. ඔහුගේ සහෝදරයා සොරකම් කළේ යයි ඔබ පවසනවා නොවේද? එය අල්ලා හොඳින් දන්නෙහි" යයි පැවසුවේය. ඒට ඔවුන් යූසුෆ්ට ඊජිප්තු පාලකයා වන අසීස්තුමනි, ඔහු ගැන දුක්වන මහලු වයස්ගත පියෙකු ඔහුට ඇත. ඔබ ඔහුව අල්ලා ගතහොත් මෙම ශෝකයෙන් ඔහු මරණයට පත්වනු ඇත. එබැවින් ඔහු වෙනුවට අපගෙන් කෙනෙකුව ඔබ අල්ලා ගනු මැනව. නීත වශයෙන්ම අපි ඔබව ඉමහත් පරෝපකාරී කෙනෙකු වශයෙන් දකින්නෙමු" යයි පැවසූහ. ඒට ඔහු "කවුරුන් වෙත අපගේ භාණ්ඩය සොයාගත්තෙමුද? ඔහු මිස වෙන කිසිවෙකුත් අල්ලා නොගැනීමට අල්ලා මාව ආරක්ෂා කරගනු මැනව. වෙනත් කෙනෙකුව අල්ලා ගතහොත් නීත වශයෙන්ම අපි ඉමහත් අපරාධකරුවන් බවට පත්වන්නෙමු" යයි පැවසුවේය. ඔහු වෙත ඔවුන්ගේ විශ්වාසය බිඳී ගිය වහාම ඔවුන් තමන් තුළ තනි වී සාකච්ඡා කළහ. ඔවුන්ගෙන් වැඩිමහල්ලා අනිත් අයට "ඔබගේ පියා ඔබ වෙත අල්ලා මත ස්ථීර වූ දිවුරුම ලබා දී තිබීම ඔබ නොදන්නේහුද? මේට පෙර ඔබ යූසුෆ්ගේ කාරණාවෙහි කළ ද්‍රෝහිකමද එක් අතකින් ඇත්තේය. එබැවින් මගේ පියා මාහට යම්කිසි අනුමැතියක් ලබා දෙන තුරු හෝ නැතහොත් අල්ලා මාහට යම්කිසි තීන්දුවක් දෙන තුරු හෝ මෙතනින් මා නොසෙල්වෙන්නෙමි." විනිශ්චය දීමෙහි ඔහුම ඉතාමත් උසස්සයයි පැවසුවේය. තවද ඔවුන්ට
ඔබ සියල්ලන්ම ඔබගේ පියා වෙත ආපසු ගොස් අපගේ පියාණෙනි ඔබගේ පුතා බුන්යාමීන් ඇත්තෙන්ම සොරකම් කළේය. ඇත්තෙන්ම අපි දන්නා දෑම මිස වෙන කිසිවක් අපි පැවසුවේ නැත. රහසින් සිදු වූ මෙම කාරණාවෙන් ඔහුව බේරා ගැනීමට අපට නොහැකි විය. අපි කියන දෑ ඔබ විශ්වාස නොකරන්නේ නම් අපි ගොස් සිටි එම රටවැසියන්වද අප සමග පැමිණි ඔටු තවලම් කරුවන්ද ඔබ විමසා දැනගනු මැනව. නීත වශයෙන්ම අපි ඇත්තම පවසන්නෙමු යැයි පවසන ලෙසට කියා ඔවුන්ව යවා තමන් පමණක් යූසුෆ් වෙතම රැඳී සිටියේය. තම රටට ආපසු හැරී පැමිණි අනිත් සහෝදරයන් මේ තම පියා යාකුබ් නබි වෙත පැවසූ වහාම ඒට ඔහු ඔබ පවසන දය නිවැරදි නොව ඔබගේ සිත් එක් වැරදි කාරණාවක් කරන මෙන් ඔබව පොළඹවන ලදී. එබැවින් කිසිවෙකුටත් දොස් නොපවරා විඳදරා ගැනීමම ඉතාමත් අගනේය. අල්ලා ඔවුන් සියල්ලන්වම මා වෙත ගෙනවිත් සේන්දු කරනු ඇත. නීත වශයෙන්ම ඔහු සියල්ල දන්නෙකු හා ඥානින් පිරි කෙනෙකු වශයෙන් සිටින්නේ යැයි පැවසීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ඈත්ව ගොස් යූසුෆ් ගැන මගේ ශෝකයයි ඔහු ශබ්ද නගා කීවේය. ඔහුගේ දැස් ශෝකයෙන් හඬ හඬා සුදුමැලි වී ගියේය. පසුව ඔහු තම කෝපයේද ශෝකයේද ගිලගෙන යටපත් කර දරාගත්තේය. මෙම තත්ත්වය දුටු ඔහුගේ පුතුන් ඔහුට අල්ලා මත සත්තකින්ම ඔබ යූසුෆ් ගැන සිතා කෙට්ටු වී ක්ෂය වී මරණයට පත්වන තුරු ඔහුගේ සිතුවිල්ල අත්හැර දමන්නේ නැතයයි කෝපයෙන් යුතුව පැවසූහ. ඒට ඔහු මගේ ශෝකයේද දුකද අල්ලා වෙතම මා පැමිණිලි කරන්නෙමි. ඔබ නොදන්නා දෑද අල්ලාගේ දයාවෙන් මා දැන සිටින්නෙමි. මගේ පුතුනේ ඔබ ගොස් යූසුෆ්වද ඔහුගේ සහෝදරයාවද සොයා බලනු. අල්ලාගේ දයාව ගැන ඔබ විශ්වාසය බිඳ නොදමනු. නීත වශයෙන්ම අල්ලා මත විශ්වාසය නැති ප්‍රතික්ෂේප කරන්නන් මිස වෙන කිසිවෙකුත් අල්ලාගේ දයාවෙහි විශ්වාසය බිඳ දමන්නේ නැත යයිද නැවතත් එක් වරක් ඊජිප්තුවට ගොස් සොයා බලන ලෙසට පැවසුවේය. පසුව මොවුන් ඊජිප්තුවට පැමිණ යූසුෆ් වෙත ගොස් ඔහුට මිසරේ අධිපති වන අසීස්තුමනි අපවද අපගේ පවුලද නියගේ බලපෑම දැඩි ලෙස අල්ලාගෙන ඇත්තේය. අප වෙතින් සුළු භාණ්ඩ ප්‍රමාණයක්ම අප ගෙනවිත් සිටින්නෙමු. ඒ ඊතරම් ගණනයකට නොගෙන අපට අවශ්‍ය ධාන්‍ය ප්‍රමාණය පූර්ණ වශයෙන් මැනති ඊටත් වැඩියෙන්ද අපට දානමාන වශයෙන්ද ලබා දෙනු මැනව. නීත වශයෙන්ම අල්ලා දානමාන කරන්නන්ට හොඳ ඵල විපාක දෙනු ඇතැයි පැවසූහ. ඒ අවස්ථාවේදී ඔවුන්ට ඔබ නොදැනුවත්කමෙහි ගැලී සිටියේදී යූසුෆ්වද ඔහුගේ සහෝදරයාවද කුමක් කළෙහිද යන්න ඔබ දන්නේහුදැයි විමසුවේය. ඊට ඔවුන් තිගැසී ඇත්තින්ම ඔබ යූසුෆ් වශයෙන් සිටින්නෙහිදැයි විමසෝහ. ඊට ඔහු මමයි යූසුෆ් මොහු මගේ සහෝදරයාය. නීත වශයෙන්ම අල්ලා අප කෙරෙහි ඉමහත් වරප්‍රසාදයන් පහළ කර ඇත්තේය. මන්දයත් නීත වශයෙන්ම කවුරුන් පරිශුද්ධවන්තයෙකු වශයෙන් සිටිමින් දුක් ගැහැටද විඳදරා ගන්නෝද එවැනි හොඳ දෑ කරන්නන්ගේ ඵල විපාක නීත වශයෙන්ම අල්ලා අපතේ හරින්නේ නැතයයි පැවසුවේය. ඒට ඔවුන් අල්ලා මත සත්තකින්ම අපි ඔබට ඉමහත් හානියක් කර තිබියදී නීත වශයෙන්ම අල්ලා අපට වඩා ඔබව උසස් කර තබා ඇත්තේය. අපට යහපතක් කිරීමට අල්ලා ඔබට අවස්ථාවක්ද ලබා දී ඇත්තේයයි පැවසූහ.
ඊට ඔහු අද දින මා ඔබ කෙරෙහි කිසිම වැරද්දක් පටවන්නේ නැත. අල්ලාහද ඔබගේ වැරදිවලට සමාව දෙනු මැනව. ඔහු දයාබරයින් සියල්ලන්ගේම ඉමහත් වූ දයාබරවන්තයෙකි පැවසුවේය. ඔබ මගේ මෙම කමිසය ගෙන ගොස් මගේ පියාගේ මුහුණෙහි දමනු. එමකින් එවලේම ඔහුට නැති වී ගිය ඇස් පෙනීම අත්කරගනු ඇත. පසුව ඔබ ඔබගේ පවුලේ සිටින සියල්ලන්ම කැඳවාගෙන මා වෙත පැමිණුවේයි පවසා යව්වේය. ඔවුන්ගේ ඔටු වාහනයන් ඊජිප්තුවෙන් පිටත්ව ගිය වහාම ඔවුන්ගේ පියා මෙන්න යූසුෆ්ගේ සුවඳ නීත වශයෙන්ම මා ග්‍රහණය කරන්නෙමි. එබැවින් මාව ඔබ පිස්සෙකු යයි නොසිතිය යුතු නොවේදැයි කීවේය. මේ ඇසූ ඔහුගේ දරුවන් අල්ලා මත සත්තකින්ම ඇත්තෙන්ම ඔබගේ පැරණි වැරදි සිතුවිල්ලෙහිම සිටින්නෙහි යයි පැවසෝහ. ඒ අවස්ථාවේදී යූසුෆ් ගැන සුභාරංචි දෙන්නන්ට පැමිණ යූසුෆ්ගේ කමිසය ඔහුගේ පියාගේ මුහුණේ දැමූ වහාම ඔහුගේ නැති වී ගිය ඇස් පෙනුම අත්කරගෙන යූසුෆ් පන පිටින් සිටීම ගැන ඔබ නොදැනුවත්දැයි සියල්ල අල්ලාහගේ දයාව මගින් නීත වශයෙන්ම මා දැන සිටින්නෙමි යන්න මීට පෙර මා ඔබට නොකී විවිධයි විමසුවේය. මේ අතර ඊජිප්තුවට ගොස් සිටි ඔහුගේ අනිත් පුතුන්ට පැමිණ අපගේ පියාණෙනි අපගේ පාපයන්ට සමාව දෙන ලෙසට ඔබ අප වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු මැනව. ඇත්තෙන්ම අපි ඉමහත් වූ වැරදි කළෙමු යයි ඔවුන්ම පැවසෝහ. ඊට ඔහු මා මගේ දිවියන් වෙත පසුව ඔබ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. නීත වශයෙන්ම ඔහු ඊටමත් පෞක්ෂමා කරන්නෙකු වශයෙන්ද දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේ යයි පැවසුවේය. පසුව පවුලේ අය සමග කන්ආන්හි සිට ඔවුන් යූසුෆ් වෙත ඊජිප්තුවට පැමිණි විට ඔහු තම දෙමව්පියන්ව ඊජිප්තු දේශ සීමාවෙහි බලාපොරොත්තුවෙන් සිට ඊටමත් ගෞරවාන්විතව පිළිගෙන දෙවියන්ගේ දයාවෙන් ඔබ ඊජිප්තුවට ඇතුළු වනු මැනව. අල්ලා අදහස් කළහොත් ඔබ බියෙන් තොර වූවන් වශයෙන් සිටින්නෙහු යයි පැවසුවේය. පසුව ඔහු තම මවවද පියාවද සිංහාසනය මත ඔසවා වාඩි වීමට සැලැස්සුවේය. ඊජිප්තුවේ අධිපති වශයෙන් සිටි ඔහුට ඒ කාලේ චාරිත්‍රයට අනුව ඔවුන් සියල්ලන්ම නළල බිම තබා ගෞරව කළහ. ඒ අවස්ථාවේදී යූසුෆ් තම පියාට මගේ පියාණෙනි පෙර මාදුටු සිහිනයන්හි අර්ථය මෙයයි. මගේ දෙවියන් එය සත්‍යය කර හැරියේය. කිසිවෙකුගේ රෙකමදාරුවක් නොමැතිවම සිරකේ සිට මාව ඔහු පිටතට යව්වේය. මටත් මගේ සහෝදරින්ටත් අතරේ ෂයිතාන් වෙන්වීමක් ඇති කළායින් පසුවද ඔබ සියල්ලන්වම කාන්තාරයේ සිට මා වෙත ගෙනවිත් එකට එක්කාසු කිරීම මගින් මගේ දෙවියන් නීත වශයෙන්ම මා කෙරෙහි ඉමහත් ඵල විපාකයක් ලබා දී ඇත්තේය. නීත වශයෙන්ම මගේ දෙවියන් තමන් අදහස් කරන්නන් කෙරෙහි සිත් තුළ ආදර කරුණාව ඇත්තෙකු වශයෙන් සිටින්නේය. නීත වශයෙන්ම ඔහු සියල්ල හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය යයි කීවේය. තවද මගේ දෙවියනේ නීත වශයෙන්ම ඔබ මාහට එක් රාජ්‍යයක්ද ලබා දී දයාව පහල කර සිහිනයන්ගේ අර්ථයන්ද මාහට උගන්වා දුන්නේය. අහස්ද භූමියද උත්පාදනය කළ තැනැත්තනි මෙලොවදීද පරලොවදීද මාව ආරක්ෂා කරන්නාද ඔබය. සම්පූර්ණයෙන්ම ඔබව අනුගමනය කරන්නෙකු වශයෙන්ම මාව ඔබ අත්පත් කරගනු මැනව. හොඳ වහලුන්ගේ සමූහයේද මාව ඔබ එක්කාසු කර හරිනු මැනවයයි ප්‍රාර්ථනා කළේය. නබී
මෙය ඔබ නොදන්නා සැඟවුණු කාරණාවන්හි ඇතිදෑයි. මේවා අපි ඔබට වහී මගින්ම දැනුම් දුන්නෙමු. ඔවුන් කුමන්ත්‍රණ කර යූසුෆ්ව ලිඳෙහි තල්ලු කර දැමිය යුතුයයි තමන්ගේ අභිප්‍රායේ අවසන් තීරණයක් ගත් විට ඔබ ඔවුන් සමග සිටියේ නැත. ඔබ කොපමණ කැමති වුවද එම මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු ඔබව නබිවරයෙකු යයි විශ්වාස කරන්නේම නැත. මේ සඳහා ඔබ ඔවුන්ගෙන් කිසිම කුලියක් ඉල්ලන්නේ නැත. සකල ලෝකවාසී සියල්ලන්ටම මේ එක්තරා හොඳ පාඩමක් මිස වෙන කිසිවක් නැත. මෙසේම අහස්හිද භූමියහිද අපමණ සාධකයන් නැත්තේය. ඒවා ඉදිරින් ඔවුන් දිනපතා යන්නාහ. එහෙත් ඔවුන් ඒවා ගැන නොසිතා ප්‍රතික්ෂේප කරන්නාහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු අල්ලාව විශ්වාස කරන්නේ නැත. එසේ ඔවුන්ගෙන් කවුරුන් හෝ විශ්වාස කළා වුවද ඔහුට ඔවුන් සමානයන් නොතබා සිටින්නේද නැත. ඔවුන්ව වටකරගත හැකි අල්ලාගේ දඬුවම ඔවුන් වෙත නොපෙමිණෙන්නේ යැයි හෝ නැතහොත් ඔවුන් නොදැනුවත්ව සිටියේදී හදිසියේම ඔවුන්ගේ අවසාන කාලය ඔවුන්ට නොමිනෙන්නේ යැයි හෝ ඔවුන් නොබියව සිටින්නේහුද. නබී ඔබ මෙසේ පවසනු මෙයම මගේ ඍජු මාර්ගයයි. මා ඔබව අල්ලා දෙසට ආරාධනා කරන්නෙමි. පැහැදිලි සාධකයන් කෙරෙහිම මමද මාව අනුගමනය කරන්නන්ද සිටින්නෙමු. සමානයන් හා සහායයන්ගින් ඈත්ව අල්ලා ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. එබැවින් ඔහුට සමානයන් තබන්නන්ගෙන් මමත් කෙනෙකු නොව. ඔබට පෙර විවිධ රටවැසියන්ටද අපි යවූ දූතයින් ඒ රටවල්හි සිටි මිනිසුන්ම මිස වෙන කිසිවෙකුත් නැත. එහෙත් ඔවුන්ට අපගේ නියෝගයන් වහී මගින් දැනුම් දුන්නෙමු. මොවුන් භූමියෙහි සංචාරය කළේ නැද්ද? එසේ සංචාරය කළේ නම් මොවුන්ට පෙර විසූ අයගේ අවසානය කුමක් වූයේද යන්න ඔවුන් දැකගන්නෙහුය. පරලොව නිවසම භය භක්තිකයින්ට ඉතාමත් උසස් වන්නේය. මිතරම් දෙයක්වත් ඔබ දැනගත යුතු නොවේද? අපගේ දූතයින් තමන්ව බොරුකාරින් බවට පත් කරගනු ලැබුවේ යයි විශ්වාසයෙන් බිදී යනතුරු එම අපරාධකාරයින්ව අපි අත්හැර දමා තිබුණෙමු. පසුව අපගේ උදව්ව ඔවුන් වෙත පැමිණ සීන්දු විය. අපි කැමැත්තන්ව බේරාගන්නෙමු. අපගේ දඬුවම වැරදි කරන ජනතාවගෙන් පහකර හැරීමට කිසිවෙකුටත් නොහැකිය. බුද්ධිමතුන්ට නබිවරුන් වන මොවුන්ගේ ඉතිහාසයන්හි හොඳ පාඩමක් නීත වශයෙන්ම ඇත්තේය. මෙම කුරාණය බොරු ප්‍රබන්ධ කතා නොව. නමුත් මේට පෙර ඇති ධර්මයන් සත්‍යය කර තබා සෑම කාරණාවක්ම විවරණය කර පවසන්නක් වශයෙන් ඇත්තේය. තවද විශ්වාසවන්තයින්ට ඍජු මාර්ගයක් වශයෙන්ද එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.